හොඳයි අද සෙනසුරාදා නිරාහාර දේව මෙහෙයට පැමිණ සිටින ඔබව යේසුස් වහන්සේගේ නාමයෙන් ආදරයෙන් පිළිගන්නවා මේ බෙල්වුඩ් සභාවට. ඉතින් අද මම දේශනා කරන දේශනාව අපි පටිගත කරලා අපේ සහෝදර සහෝදරයන්ගේ ප්‍රයෝජන වෙනුවෙන් අපි YouTube එකට දැන් මේක අපි ලබා දෙනවා. හොඳයි. එහෙනම් දේශනාවට අපි යමු. දැන් තරහව කියන එක හැම තැනම තියෙන දෙයක්. මල පනිනවා ඔය. අත වෙන දේවල් දකින්නකොට මල පනිනවා. රටේ වෙන දේවල්, ගමේ වෙන දේවල්, ගෙවල් වල වෙන දේවල්, බයිබල් කොලෙජ් එකේ වෙන දේවල්, පල්ලියේ වෙන දේවල් බලනකොට මල පනිනවා. ඇඟේ මාළි නටනවා my body is dancing fish කියලා කිව්වා. ඒ වගේම නිකන් වෙනවා ඔය කල කිවෙනවා. මේ එපරිත පාස්ටර් එසේ කියලා තියෙනවා මේ පැත්ත නර්වස් බ්‍රේක් ඩවුන් වෙන්න තරම් එයාව මල පනලා තියෙනවා අර ටෙරන්ස්. තද වෙන්නේ නැද්ද නේද? සමහර දේවල් බලනකොට තද වෙනවා මල පනිනවා. ඉතින් මේවා මේ මට තද වෙනවා මට මල පනිනවා මගේ ඇඟේ මල් නටනවා කියන දේවල් මේ අලුත් දේවල් නෙමෙයි. ඕවා හැම තැනම තියෙනවා, හැම ගෙවල් වලම තියෙනවා. දැන් තරහව ගැන බයිබලයේ එක පදයක් තියෙනවා. ඒක නෙමෙයි මම දේශනා කරන්න යන්නේ. මොකද ඒක දේශනා කරන්න බෑ. මොකද ඒක මම දේශනා කරන්න බෑ. මොකද මට මේ පදය මේ අට අනුව ජීවත් වෙන්න හරි අමාරුවෙන් මං ඉන්නේ. බෑ. ඒක කියලා තියෙනවා මේ කෝප වුණත් يعني තරහ ගියත් පව් නොකරන්න කියලා. කොහොමද ওই තරහ ගියාම පව් නොකර ඉන්නේ? ඒ කෙරෙනවානේ ඔය. අනික ඉර බහින්න ඉස්සල්ලා තරහව නැති කරගන්න කියලා තියෙනවා. ඉතින් ඔය ඉර බහින කොටයි බැස්සෙන් පස්සෙත් මල පනිනවනේ. එතකොට මොනවද කරන්නේ? ඒ නිසා මම ගීතයක් ගායනා කරා ඉර බැස්ස ගියදා කලුවර නැහැ කියලා. තරහ නැහැ කියලා මම ගායනා කරේ නැහැ. ඒ නිසා කෝපය තරහව පිළිබඳව කතා කරන්න මම සුදුස්සෙක් නෙවෙයි. මම මගේ අනිත් දේශනාවල කියලා තියෙනවා මගේ ජීවිතයේ තියෙන විශාලම දුර්වලතාවයන් දෙකක් තමයි තරහයි සංගීතය. සින්දුවක් ලෝකේ සින්දුවක් ඇහෙනකොට මගේ ආත්ම ප්‍රාණ ශරීර තැන්මාරු වෙලා මගේ නම ඇඩ්‍රස් එක මගේ සේවය ඔක්කොම අමතක වෙනවා. ඒ සින්දුවේ මිහිර මගේ කනට යනකොට යේසුස් වහන්සේ කියන කෙනෙක් ඉන්නවා කියන එකත් අමතක වෙනවා. පස්සේ තමයි මතක් වෙන අඩේ බෑනේ ওই මම ක්‍රිස්තියානිනේ මම පාස්ටර් කෙනෙක් නේ කියලා පස්සේ පසුතැවෙන්න ඕනේ. ඒ වගේ ඊළඟ පරීක්ෂාව තමයි මගේ ජීවිතේ තරහ යනකොට ඒ වගේම මට හැම දෙයක්ම අමතක වෙනවා. ලෝකේ ගෝලයක් කියන එක අමතක වෙනවනේ උයි. ඉතින් කොහොමද? දැන් මම කතා කරන්න යන්නේ මොනවද දන්නවද? මම කතා කරන්න යන්නේ දැන් ඔයගොල්ලන්ගේ ජීවිතේ කවුරු හරි කෙනෙක් වෙන කෙනෙක් කෙරෙහි හෝ වෙන දෙයක් කෙරෙහි හෝ කෝපයටපත් වෙලා ඒක ඕගොල්ලන්ට පෙන්නකොට කොහොමද තියෙයිද? ඕක වෙනවනේ නිතරම. සමහර වෙලාවට වැඩට ගිහිල්ලා මහත්තයා එනවා. රස්සා කරපු තැන මොකක් හරි කේස් එකක් ගිහිල්ලා මල පැනලා ගෙදරට එනවා. ඒක ගන්නවා අහිංසක ගෑණිගෙන්. ගෑණි කියන්නේ අහිංසකයෝ නෙවෙයි. ඒක වෙනයි. අම්මෝ ඒක නෙවෙයි මං කියන්නේ. එදා ඒ දේ පිළිබඳව ඒ ගෑණි අහිංසකයි කියමුකෝ. එහා මොනවද දන්නේ නැහැ පාඩුවේ ගෙදරට වෙලා ඉන්නවා. දැන් මෑන් එනවා ගෙදර. මෑන් ගෙදර ආපුවාම අර බෑග් එක විසි කරන විදිය, ඇඳුම ගලවලා දාන විදිය, මෙයා තේ දෙන්න හදනකොට මේ මූණ පුප්පන විදිය, කෑමට අඬ ගන්නකොට මට ගන්න ඕනේ නැහැ උඹලා කාපල්ලා කියන විදිය. මේ ගෑණි බලනවා අද මම මොනවත් කරේ නැහනේ. ඇයි මේ මල පැල්ලා මගේ ඇඟට ගොඩ වෙන්නේ කියලා. එතන අසාධාරණයක් සිදු වෙනවා. හවුද නැද්ද? සමහර දරුවන්ට අසාධාරණයක් සිදු වෙනවා. අම්මයි තාත්තයි අරගන්නවා. ඒක කියන්නේ දරුවා නිසා නෙවෙයි වෙන මොකක් කර කේස් එකක් නිසා අම්මයි තාත්තයි අරගන්නවා. ඒක ගන්නවා දරුවා පිට. දරුවා අම්මයි තාත්තයි මල පැනලා ඉන්නකොට දරුවා හිම්තකව ගෙනලා මේකේ මොනවද තියෙන්නේ කියලා ඒ වගේ අසාධාරණ සිදු වෙනවා. දැන් පාස්ටර්ලාට මේ වගේ අසාධාරණ සිදු වෙනවා. කොහොමද කියනවනම් පල්ලියේ ඇදහිලිවන්තයෙක් තව ඇදහිලිවන්තයෙක්ගෙන් ණය ගන්නවා. අරයා මෙයාට ණය ගෙවන්නේ. දැන් මෙයා පල්ලියේ නැහැ. කොහොමද කේස් එක? දැන් පාස්ටර් දන්නේවත් නැහැ මෙහෙම කේස් එකක් යනවා කියලා.
දැන් අපේ පල්ලියේ නම් නීතියක් දාලා තියෙනවා ණය දෙන්නත් බෑ ණය ගන්නත් බෑ කියලා. ඒ නීතිය බොහෝ අය කඩනවා. කඩන එක මම දන්නවා. ඒක වෙනයි. හැබැයි ඒ නිසා මේ ප්‍රශ්න මං ගාවට එන්නේ මම ෂේප්. මම කියන්නේ නෙවෙයි ගොඩාක් සභාවන් වල ඇදහිලිවන්තයින් අතර තියෙන ප්‍රශ්න නිසා පාස්ටර්ලට අසාධාරණයක් සිදු වෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් සමහර ඇදහිලිවන්තයින්ගේ ක්‍රියා නිසා අහිංසක ඇදහිලිවන්තයින්ට අසාධාරණයක් සිදු වෙනවා දේවදාසයින් තුලින්. එහෙමත් තියෙනවා. දෙපැත්තක් තියෙනවා. හැම පැත්තෙම තියෙනවා ඕක. ඉතින් මේ ස්වාමි පුරුෂයන්ට විතර නෙමෙයි භාර්යාවන්ටත් මම කියන්න ඕනේ භාර්යාවනොත් සමහරවිට වෙන දේවල් වලට මන පැලන ඉඳලා ඒක ස්වාමි පුරුෂයාගෙන් ගන්න අවස්ථා තියෙනවා. දැන් මම අද කතා කරන්න යන්නේ වෙන මොනවත් නෙවෙයි. ක්‍රිස්තියානි අය දැන් මේ දේශනාව ක්‍රිස්තියානි අයට ඔබ ක්‍රිස්තියානි නෙවෙයි නම් මේක ඔබට අදාළ නැහැ නිකන් ජොලියේ බලන්න. පාඩුවේ බලලා යන්න එච්චරයි ඔබට අදාළ නැහැ. මේක ක්‍රිස්තියානි අයට පමණයි. ලොකු අසාධාරණයක් සිදු වෙනවා හලෝ දෙවියන් වහන්සේට. දෙවියන් වහන්සේට. ඒ කියන්නේ සමහර ක්‍රිස්තියානි අය මොකක් හරි ප්‍රශ්න ඇදලා දාගෙන ඒකට මල පැන්නාම ඒක දෙවියන් වහන්සේගේ පිට අරින්න හදනවා. ඕකට තියනවා නියම බයිබල් පදයක්. ඒක තමයි මම දේශනා කරන්න යන්නේ. මේක නම් මම ඇත්තටම කියන්න ඕනේ මම කරන්නේ නැති එකක්. දැන් මම ඉස්සෙල්ලා කිව්වනේ මට මල පනිනවා මට තරහව මේ පාලනය කරන්න දන්නේ නැති මිනිස්සෙක් ඒක මගේ ලොකු පරීක්ෂාවක් කියලා මම පිළිගත්තනේ. අර පදයට අනුව මට ජීවත් වෙන්න බෑ කියලාත් මම කිව්වනේ. තරහ ගියාම පවු නොකර හිටපන් කියලා. දැන් මෙතන ඉන්න කට්ටිය දන්නවනේ. නේද? ඒ නිසා මම මගේ දුර්වලතාවයන් පිළිගන්න මිනිස්සෙක්. හැබැයි මේ පදය මම දැන් දේශනා කරන්න යන පදය දේශනා කරන්න මට සුදුසුකමක් ලැබී තිබෙනවා කියලා මං හිතනවා. ඉස්සර තිබුණේ නැහැ. හැබැයි දැන් මං සුදුසෙක් කියලා මම හිතනවා. ඒකයි මම අද මේක දේශනා කරන්න ආවේ. හිතෝපදේශ පොතේ 19 වෙනි පදයට පෙරලා ගන්න පරිච්ඡේදයට පෙරලා ගන්නකෝ. අපි 3 වෙනි පදේ බලමු. හිතෝපදේශ 19:3 මේක තමයි අපේ පදය. මිනිසෙකුගේ මෝඩකම ඔහුගේ මාර්ගය පෙරලයි. එවිට ඔහුගේ සිත ස්වාමින් වහන්සේට විරුද්ධව කිපෙයි. අනේ මේ වෙන අනුවාදයක් තියනවද? වෙන විදියට සිංහල අනුවාදයක් තියෙනවා. නව අනුවාදයක් හරි මොකක් හරි වෙන අනුවාදයක් තියෙනවද මට පෙන්වන්න? මේකද තියන්නේ පාස්ටර් මහේෂ් වාගේ බයිබල් මේකම තියෙන්නේ. මේකම තියෙන්නේ. වෙන විදියට නැද්ද? මං තව එකක බැලුවානේ හලෝ. මේකේ දාලා තියෙන එකේ මම බැලුවා. මොකද මේ කම්පියුටර් එකේ දාලා තියෙන එකේ මම බැලුවා. මේ තියෙන්නේ ඒක වෙන අනුවාදයක්. ඒත් උපදේශ 19 මෙහෙම කියනවා. සමහරු මෝඩ කමින් විපතටපත් වෙති. පසුව සමිඳුන් හට දොස් තබති. ඒකත් මාරු. ඉතින් මේක ඇත්තට මොකක්ද දැනනවද මෙතන කියලා තියෙන්නේ? සමහර දේවල් අනා ගන්න. මගේ අනුවාදය මේ. සමහර දේවල් අනා ගන්න. මුදල් පැත්තෙන් හරි, පවුලේ පැත්තෙන් හරි, රස්සා පැත්තෙන් හරි, සේවය පැත්තෙන් හරි, ගොන් වැඩ කරලා, හරක් වැඩ කරලා, බූරු වැඩ කරලා අනා ගන්න. අනාගත්තාම ප්‍රශ්නනේ. පස්සේ දෙවියන් වහන්සේට පනිනවා. දෙවියන් වහන්සේ ගැන තරහයි. එක්කෝ දෙවියන් වහන්සේ ඒක වැළැක්වේ නෑ කියලා අප්සෙට්. දෙවියන් වහන්සේ මට උදව් කරේ නෑ කියලා අප්සෙට්. දෙවියන් වහන්සේ පිට තරහව දානවා. ඒක දෙවියන් වහන්සේගේ දරුවන් විසින් දෙවියන් වහන්සේට කෙරෙන විශාල අසාධාරණයක් කියන එක තමයි දැන් මම කතා කරන්නේ. දැන් ඕගොල්ලන්ට කොහොම තියෙයිද වෙන කෙනෙක් වෙන දේවල් නිසා වෙන තරහ ඕගොල්ලන් පිට ගන්නකොට? ඒක හරි නෑනේ. කී දෙනෙකුට ඕක වෙලා තියෙනවද? පවුල් වල හරි, ඉස්කෝලේ හරි, ඔය හරි වෙලා තියෙනවා. දැන් අපේ කොලෙජ් එක අපි ගමුකෝ. දැන් කොලෙජ් එකේනේ අපි දැන් මේක කරන්නේ. සමහර නීති රීති දාලා තියෙනවා. සමහර තැන් වලට යන්න බෑ. සමහර දේවල් කරන්න බෑ. ඒ සමහර දේවල් කරන්න බැරි, සමහර තැන් වලට යන්න බැරි සමස්ත
ශිෂ්‍ය මණ්ඩලයම එකතු වෙලා කරපු වැඩක් නෙවෙයි. එකෙක් දෙන්නෙක් කරපු වැඩ නිසා. එකෙක් දෙන්නෙක් කරන වැඩ නිසා මුළු කොලෙජ් එකටම නීතිය දාන්න වෙනවා මේක කරන්න බෑ කියලා. ඒ නිසා දෙන්නෙක් නිසා 50 දෙනෙකුට අසාධාරණයක් වෙනවා. ඒක වෙනවා. ඉතින් අපේ ජීවිතේ ඕක වෙනවා. දැන් අපිට ඔහොම වෙනකොට අපිට ඒක අසාධාරණයක් නම් දුකක් නම් දෙවියන් වහන්සේට ඕක වෙනකොට ඒක කොච්චර ලොකු දුකක්ද? දැන් බලන්න මේ පදේ ලස්සනට කියනවා මනුෂ්‍යයා තමාගේ මෝඩකමින්. එතන කියලා තියෙනවා මනුෂ්‍යයෙකුගේ මෝඩකම ඔහුගේ මාර්ගය පෙරලයි. මාර්ගය පෙරලයි. ඒ කියන්නේ යනකොට කැරකිලා වැටෙනවලු. අනා ගන්නවා. සමහර දේවල් නැති වෙනවා. අලාභ වෙනවා. ආර්ථික අලාභ. සමාදානය නැති වෙනවා. ප්‍රශ්න එනවා. ඊට පස්සේ ඒක ගන්නවා දෙවියන් වහන්සේ පිට. දැන් මම නිතරම කියන ඇත්ත කතාවක් තියෙනවා. ඒක මම මතක් කරලා දෙන්නම්. ගෑණි මිනිහයි වලි. ක්‍රිස්තියානි පවුලක ගෑණි මිනිහයි වලි. ඒ වලියට හේතුව දෙවියන් වහන්සේත් නෙවෙයි, බයිබලයත් නෙවෙයි, සභාවත් නෙවෙයි, මොනවත් නෙවෙයි, වෙන මොකක් කර වලියක්. හැබැයි ඒ වලිය සෙනසුරාදා සිදු වුණා නම් ඉරිදා මේ ඩබල යන්නේ නැහැ පල්ලියට. දැකලා තියෙනවද ඔක? ඉරිදා උදේ වෙනවා නිදාගෙන නැගිට්ටෙත් මල බැලලා තාම අර වලිය යනවා. දැන් කතා කරගන්න නැහැ දෙන්න. දැන් පල්ලියට යන්න ලෑස්ති වෙන්න ඕනේ. දැන් දෙන්නම ලෑස්ති වෙන්නේ නැහැ. පස්සේ අම්මන්ඩි ළමයාට අඬහලා කියනවා. "කියලා හපැඹලගේ තාත්තගෙන් පල්ලිය යනවාද කියලා?" මෙයාට දැනගන්න ඕනේ අරු යයිද කියලා. පස්සේ ළමයා ගිහිල්ලා අහිංසකව අහනවා "අපච්චි අම්මි අහන පල්ලිය යනවාද කියලා?" "පල්ලිය යන්නේ මම යන්නේ. උඹලා රොනම් පල්ලියල්ලා." ඒ ළමයා ඇවිල්ලා අම්මට කියනවා "අම්මි අපච්චි කියනවා අපච්චි යන්නේ නැල්ලු." "හා එහෙනම් මමත් යන්නේ. මොනවටද පල්ලිය යන්න අපි හෙන ගහලා දෙන්නේ. මේක එතකොට යක්කු බහලා දෙන්නේ. ඕන්නේ නැහැ පල්ලිය." පල්ලිය යන්නේ. ඔය නිකන් පල්ලිය ප්‍රශ්නයක් කරා වගේ. දැන් මේකම පහුවදා වුණා නම් පහුවදා සඳුදා වුණා නම් කොකද? අර ඊයේ පල්ලිය යන්න බෑ කියපු එක. දැන් වලිය තාම යනවා කියන්නකෝ. ඇදීගෙන යනවා කියමුකෝ. දැන් සඳුදා උදේ මුල ඇස් වෙලා රස්සාවට යනවා. තාම ඒ අප්සෙට් එක තියෙනවා. ඕන්නම් ඒ අප්සෙට් එක තව වැඩි වෙලා තියෙනවා. මොකද ඊයට වඩා අද අප්සෙට් තාම ඒකේ ඇවිල්ලා මට සෝරි කිව්වේ නෑ. ඒක තව වැඩියෙන් උග්‍ර වෙලා ඉන්නේ. ඒ වුණාට මූ යනවා රස්සාවට දන්නවද? හදිසියේ ගෑනිත් රස්සාවට යනවා නම් ගෑනිත් රස්සාවට යනවා. බැන්න හරි කොඳුර හරි මේක ගිතරක් නෙමෙයි මේක නරකාදියක් අපරාධි මුව බැන්දේ කියලා මේක ලෑස්ති වෙලා රස්සාවට යනවා. අරොත් මම බැනලා ඉන්නේ මී හරකි ඒකගේ කට කියලා හැබැයි රස්සාවට යනවා. සඳුදා දින්න යනවා රස්සාවට. ළමයාවත් ඉස්කෝලේට අරගෙන යන්නේ. ඉස්කෝලේ ගෙනියලා ළමයාවත් දාලා අම්මෝ ළමයන් ඉස්කෝලේ යවලා මුත් රස්සාවට ගිහිල්ලා අර කිත් රස්සාවට යනවා. ඒකට කවුරුත් අත තියන්න යන්නේ නැහැ. බයිට් වෙන්නේ පල්ලිය. කොහොමද සීන් එක? ඇයි දන්නවද? රස්සාවට ගියේ නැත්තම් වැඩේ වරදිනවනේ. පල්ලියට ගියේ නැත්තම් වරදින්නේ නෑනේ. දැන් පාස්ටර් ඇහුවනම් ඇයි පල්ලිය ආවේ නැත්තේ කියලා වැඩ වගේක් තිබ්බා. ද පාස්ටර් කිව්වනම් එහෙම බෑනේ කියලා. පල්ලිය දාලා වෙන පල්ලියට යනවා. ඉතින් ඒ වගේ උන් පල්ලිය දාලා යනකොට දෑතින් වැළඳගෙන පිළිගන්න පල්ලිය ඕන තරම් තියෙනවා. රස්සාවෙම නෙවෙයි. රස්සාව දාලා දැන් රස්සාවේ මුදලාලියා හොද. "ඔයි! ඇයි ආවේ නැත්තේ තමුසේ?" "නෑ මට මගේ හිත අස්පෙට්. මම ඒකයි ආවේ නැත්තේ." "ආයෙන්න එපා. මේ රස්සාව ගියා." "කවන්නේ. මම තව රස්සාවකට යනවා." කියලා යන්න පුළුවන්ද? එහෙමද රස්සා දීගෙන ඉන්නේ එක. දැන් ඔය hina වෙන උදවියට මම කියන්නේ දැන් තමුන් වහන්සේ hina වෙන උදවිය කැමරාවට පෙන්නන්න එපා. තමුන් වහන්සේ මොන්ටසෝරි ඉස්කෝලේක උගන්වනවා. තමුන් ඔය පිටිපස්සේ ඉන්න තමුන් වහන්සේ. දැන් තමුන් වහන්සේගේ මහත්යත් එක්ක මල පැනලා ඉස්කෝලේ ගියේ නැත්තම් උන් ටිකට් එක කපනවනේ. තව ඉස්කෝලේ තියනවාද බලාගෙන ටීචර් අපේ ඉස්කෝලේට එන්න. ටීචර් අපේ ඉස්කෝලේ ඉන්නවා.
දඟර නැටුම් නටා ඔය රස්සාවට යන්න ඕනේ. මොකද ඒ රස්සාවට කෙලුණා නම් ආය රස්සාවක් හොයන්න බෑ. මහපාරට එන්න වෙනවා. ඒ නිසා තමයි අයිසේ තමුසෙලා තද වෙලා කතා කරන්නේ. මොනා කරන්නද? තරහව ගැන කතා කරනකොට තද වෙලා කතා කරන්න ඕනේ. නේද? දැන් පොඩ්ඩක් ඉන්න. ප්‍රේමය කියන මාතෘකාවෙන් කතා කරනකොට ප්‍රේමයෙන් කතා කරන්න ඕනේ. ඔව්නේ. ඈ දැන් මෙහෙම කියනවා. ප්‍රේම කරන්න. භාර්යාවට ප්‍රේම කරපන්. දරුවන්ට ප්‍රේම කරපන්. එහෙම කියන්න හොඳ නෑනේ. ප්‍රේම කරන්න. භාර්යාවට ප්‍රේම කරන්න. දරුවන්ට ප්‍රේම කරන්න. ඉතින් අර ප්‍රේමයෙන් කියන්න ඕන නම් තරහෙන් තමයි ඔය කියන්න ඕනේ. ඒ නිසා රස්සාවට යන්න නැතුව ඉන්නේ. මොකද ඒ රස්සාවට කෙලුණා නම් උඹලටත් කෙලවෙනවා. හැබැයි පල්ලි ගියේ නැත්තම් එකෙකුටවත් කෙලවෙන්නේ නැහැ. මොකද ඌ තව පල්ලියකට යනවා. බැරි මේ දැන් මේ දවස්වල කොරෝනා දවස්වල පල්ලි යෑමක වෙනසක් ඕනේ නැහැ. channel එක මාරු කරන එක විතරයි තියෙන්නේ. අපේ පල්ලියේ ලයිව් එක මල වෙන්න නම් වෙන පල්ලියක ලයිව් එකට යනවා. ලයිව් බැරි නම් රෙකෝඩින් YouTube channel මාරු කරනවා අපි. අයියෝ මාර ලේසි. පල්ලියත් එක්ක සෙල්ලම් කරනවා. දෙවියන් වහන්සේත් එක්ක සෙල්ලම් කරනවා. ඒ නිසා දෙවියන් වහන්සේට විශාල අසාධාරණයක් වෙනවා. ඒකයි දෙවියන් වහන්සේ සාලමෝන් රජතුමා හරහා ඔන්න අපිට බයිබලෙන්ම කියලා තියෙන්නේ. මෙන්න මේ පදේ හරි ලස්සනයි. මිනිසෙකුගේ මෝඩකම ඔහුගේ මාර්ගය පෙරලයි. එවිට ඔහුගේ සිත ස්වාමීන් වහන්සේට විරුද්ධව කිපෙයි කියලා. දැන් ඔය කිපෙයි කියන වචනය ඒකට ගොඩක් අර්ථයන් තියෙනවා. ඉතින් ඒක අදාළ නැහැ. ඉතින් තරහ යනකොට අපි දන්නවනේ අපි මොන මොන වචනද කියන්නේ කියලා. මට තරහ නැහැ. දුකයි. ඒ තරහට දුක කියන වචනයක් දානවා. තරහ නැහැ. ඒ වුණාට හිත කැඩලා තියෙන්නේ. මට අප්සෙට්. ඒ කන්න නැපා. තරහයිද? නෑ. දැකලා තියෙනවද? මොනවද දැකලා අපිම කරන දේවල් තමයි. දැන් දෙවියන් වහන්සේට එරෙහි තිබෙන තරහව තුන් විදියකින් මතුවෙනවා. ලියන කට්ටිය ලියා ගන්න, අහන කට්ටිය අහ ගන්න, බලන කට්ටිය බලා ගන්න හොඳටම තුන් විදියකින් මතුවෙනවා. සමහරු ඒක ඍජුවම තරහාවක් හැටියටම පෙන්නනවා. දෙවියන් වහන්සේත් එක්ක ඇත්තටම තරහා වෙන කට්ටිය ඉන්නවා. ස්වාමීන් වහන්සේ මට එපා වෙලා තියෙන්නේ හලෝ. වැඩක් නැහැ. උන්වහන්සේ මේ මැදිහත් උනේ නැහැ මගේ ප්‍රශ්නෙට කියලා ඍජුවම දෙවියන් වහන්සේට තරහව පෙන්නන අය ඉන්නවා. දෙවෙනි එක තමයි දුකෙන් ඉන්න. දෙවියන් වහන්සේ කෙරෙහි දුකෙන් ඉන්න. දෙවියන් වහන්සේට තිබ්බනේ මම දෙවියන් වහන්සේට තරහ වෙන්න බෑ. උන්වහන්සේ විශාලයි නිසා. ඒ වුණාට උන්වහන්සේට මාව ආරක්ෂා කරන්න තිබ්බා. අර ණයට ඉල්ලනකොට පොලියට ණය ගන්නකොට දෙවියන් වහන්සේ වැලැක්වේ නැල්ලු. අර සීට්ටු දානකොට දෙවියන් වහන්සේ පෙන්නුවේ නැල්ලු. අර සීට්ටු ගෑණි ඔක උස්සගෙන මාරු වෙයි කියලා. දෙවියන් වහන්සේ පෙන්නුවේ නැල්ලු. අර කඩකාමරේ ගන්නකොට දෙවියන් වහන්සේ අනාගත වාක්‍යයක් දුන්නැල්ලු බංකොලොත් වෙයි කියලා. අර වාහනේ ගන්නකොට ලීස් එක ගෙවා ගන්න බැරි වෙයි. කොරෝනා එයි, ලොක්ඩවුන් එයි. ඒ වුණාට ලීස් කාර්යෝ ගෙවන්න කියයි. සහනයක් දෙන්නම් කියයි. හැබැයි පොලි ඉල්ලයි කියලා දෙවියන් වහන්සේ ස්වප්නයකින්, දර්ශනයකින් එහෙම නැත්නම් ගාබ්‍රියෙල්ව යවලා කිව්වේ නැල්ලු. දෙවියන් වහන්සේද කිව්වේ ගිහිල්ලා අරක කරපන් කියලා නෑ. එහෙනම් මොකටද දෙවියන් වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ උන්වහන්සේ ඇයි වැළැක්වේ නැත්තේ කියලා? මෙන්න පැහැදිලිව තියෙනවා මිනිස්සෙකුගේ මෝඩකම ඔහුගේ මාර්ගය පෙරලයි. මෝඩකමට බෙහෙත් නැහැ කියනවනේ. මෝඩකමටයි අපි ගොඩක් ප්‍රශ්න ඇදලා දාගෙන ඉන්නේ. ඔව්ද නැද්ද? දැන් ඕගොල්ලන්ගේ ප්‍රශ්න ගැන පොඩ්ඩක් හිතන්න. තමුන්ගේ ප්‍රශ්න ගැන. දැන් ඕක කියනකොට සමහරක ඒක නෑ ඇත්ත පාස්ටර් මම මේ කිව්ව බැඳපු එක නම් මෝඩම කමක්. මූව බඳින්න නැතුව මම අර සුනිල් එක පැනලා යන්න තිබ්බේ. මූව බැඳපු එක නම් මෝඩම කමක් කියලා. නෑ ඒක ගැන නෙවෙයි කියන්නේ. දැන් ඕකත් පාවිච්චි කරගෙන සෙල්ලම් දාන්න එපා.
සමහර ප්‍රශ්නවලට හේතු සමහර නෙවෙයි හැම ප්‍රශ්නයකටම වගේ හේතු අපේ මෝඩකම්. මෝඩ තීරණ ගන්නවා. මෝඩ විදියට කතා කරනවා. මෝඩ හැසිරීම්. මෝඩ බලාපොරොත්තු. මෝඩ විදියට මිනිසුන්ව විශ්වාස කරනවා. බයිබලයේ කියලා තියෙනවා කාවත් විශ්වාස කරන්න එපා කියලා. ඒ වුණාට පස්සේ ආවොත් මං විශ්වාස කරා. ඉතින් බයිබලයේ කියලා තියෙනවනේ කිරිකොකා එපා කියලා. ඈ විශ්වාස කරන්න කියලා මෝඩකම නිසා අනාගතේ මෝඩකමට බෙහෙත් නැත. මෝඩකමෙන් වැඩ කරනකොට දෙවියන් වහන්සේ වලක්ව ඉන්නේ. දැන් ඕගොල්ලෝ කවුරු හරි කියනවා නම් නෑ දෙවියන් වහන්සේ මට ආදරේ නම් මං දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් දෙවියන් වහන්සේගේ වගකීමක් උන්වහන්සේ මාව මං වැරදි කරනකොට මාව නවත්තන එක කියලා. මං අහන්නේ එහෙම කවුරු හරි තමුන් ඉන්නවා නම් තමුන් ආබ්‍රහම්ට වැඩිය ලොකුයිද? ආබ්‍රහම් මෝඩකමින් හාග්ගාර් එක්ක සම්බන්ධ වෙනවා. සාරා මෝඩ කතාවක් කිව්වා. සාරා කිව්වා ස්වාමීන් වහන්සේ කිව්වනේ ඔයාට දරුවෙක් දෙන්නම් කියලා. මං නාකීනේ. වැඩේ හරියන්නේ නැහැ. අන්න තරුණ මිසර වැඩකාරියෙක් ගෙනල්ලා ඉන්නවනේ. ඒකෙත් එක්ක එකතු වෙලා ළමෙක් හදා ගන්න කියලා කියනවා. ඒක මෝඩ කතාවක්ද නැද්ද? සාරා මෝඩ කතාවක් කියනකොට ආබ්‍රහම් මෝඩ විදියට කීකරු වෙනවා. ඔය වගේ දේවල් කිව්වොත් අපි නම් කීකරු වෙනවා. නේද? පිරිමියෙකුට කවදාවත් කියන්න එපා. අර ගෑණිව ගනින් මේ ගෑණිව ගනින් කියලා තරහටවත් කියන්න එපා. මොකද ඒක විතරයි අපේ මිනිස්සු ප්‍රශ්නකින් තොරව යාඥාවකින් තොරව කීකරු වෙන එකම දේ. මෝඩ විදියට ගිහිල්ලා හාගාර් එක සම්බන්ධ වෙනකොට අහන්න දෙවියන් වහන්සේ ආබ්‍රහම්ව වැළැක්වද? එපා ආබ්‍රහම් කිව්වේ නැහැ. ආබ්‍රහම්ටම කියපු නැති දෙවියන් වහන්සේ ඔබටයි මටයි කියයිද අපි ආබ්‍රහම්ට වඩා ලොකුද? අපි මෝසෙස්ට වඩා ලොකුද? මෝසෙස් තමයි ලිව්වේ අන්‍ය ජාතීන්ව විවාහ වෙන්න එපා කියලා. හැබැයි යාගේ භාර්යාව ෂිෆෝරා මැරුණායින් පස්සේ එතියෝපියන් කාන්තාවක් දැකලා ආකර්ෂණ වෙලා ඒ ගෑණිව බඳින්න යනවා දැන්. දෙවියන් වහන්සේ කිව්වද මෝසෙස්ට? මෝෂේ එපා කිව්වද? නෑ. තමුන් මෝසෙස්ට වැඩිය ලොකුයිද? තමුන්ට කියන්න. සීට්ටු දාන්න එපා. වාහනේ දැන් ලීස් කරලා ගන්න එපා. කොරෝනා කියලා එකක් එනවා. එහෙම කියන්න තමුන් මෝසෙස්ට වඩා ලොකුද? මෝසෙස්ටම කිව්වේ නෑ. දාවිද්ට වඩා ලොකු කවුරු ඉන්නවද තම? පාස්ටර් මට නිකම්ම ගෑනු දැක්කම කිංකින් ගානවා. ඒක දෙවියන් වහන්සේ දන්න උන්වහන්සේනේ මාව මේ විදියට මැව්වේ. ඒ නිසා ආකර්ෂණශීලී එවුන් යනකොට දෙවියන් වහන්සේ මාව ඇයි බේරගත්තේ නැත්තේ? දාවිද්ට වැඩිය තමුන් ලොකුද? බත්ෂෙබා නනා ඉන්නකොට දාවිද් නින්දෙන් දවල් නිදාගෙන නැගිටලා නිකම්ම දවල් නිදාගෙන නැගිට්ටමන් නිකන් කැරකෙනවා. ඒ කැරකිල්ලෙන් එයා අර මාලිගාවේ අර උඩ පැත්තට ඇවිල්ලා බලනකොට අරේ ඩයල් එකක් නානවා. නැක්කම මෙයාට අර කැරකිල්ලත් එක්ක මේ කැරකිල්ලා. කියලා දැන් ඉන්න බෑ. දැන් අපේ අලුතෙන් ගෙනාපු මැක්ස් වගේ. අන්න ගෝල්ඩන් රිට්‍රීවර් කෙනෙක් හම්බෙලා ඉන්නවා. එයා දාවිද්ට වඩා එයා සාලමොන් කෙනෙක් මේ. බල්ලෙක් ගැන කතා කරන්නේ මේ අපේ ගෝල්ඩන් රිට්‍රීවර් බල්ලෙක් ගැන. I'm talking about Max. ඉතින් මෙයාට දාවිද්ටත් මැක්සිමම් පරීක්ෂාව. දෙවියන් වහන්සේ කිව්වද? දාවිද් naughty boy. No. ඇතුළට බලයා. මොනවද මේ බලන්නේ? මොනවද උනේ? බත්ෂෙබාව ගෙන්නගෙන ඒ ගෑණිව දූෂණය කරලා ඒ ගෑණිගේ මිනිහව මරලා මොන තරම් දේවල් සිදු වුණා. දෙවියන් වහන්සේ වැළැක්ුවේ නෑ. ඉතින් තමුන් ආබ්‍රහම්ට වඩා මෝසෙස්ට වඩා දාවිද්ට වඩා ලොකුද? තමුන් වළක්වන්න. ඒ නිසා මෝඩකමට දෙවියන් වහන්සේ මැදිහත් වෙලා උදව් කරයි කියලා හිතන්න එපා. එතකොට ඔයගොල්ලෝ හයි එහෙමනම් දෙවියන් වහන්සේ අපිට උදව් කරන්නේ නැද්ද? නෑ උදව් කරයි. අපි පරිස්සමෙන් ප්‍රඥාවෙන් අනුශාසනා ගත යුතු අයගෙන් අනුශාසනා ලබාගෙන ඊතා ප්‍රවේශමෙන් අපේ තීරණ ගන්න ඕනේ. අපි මෝඩ වැඩ කරලා ඒ නිසා අපි අනාගෙන ඊට පස්සේ අපි දෙවියන් වහන්සේට අපි දොස් කියන.
පළවෙනි එක කොහොමද? තරහ. දෙවෙනි එක දුකයි. දෙවියන් වහන්සේ වැළැක්ුවේ නෑනේ. තුන්වෙනි එක කොහොමද අපේ කෝපය අපි ප්‍රකාශ කරන්නේ? අධෛර්යමත් වෙලා. අධෛර්යයටපත් වෙනවා. අධෛර්යයටපත් වුණාම අපිට මොනවත් කරන්න හිතෙන්නේ. දැකලා තියෙනවා සමහර මිනිස්සු. ජීවිතේ පා වෙලා කලකිරලා එනවා. ඒවට හේතුව අපේ මෝඩකම. දැන් උතන ඒ දේවල් තුනෙන්ම අපි දෙවියන් වහන්සේගේ වචනයට පිටුපානවා. දෙවියන් වහන්සේගේ වචනේ කියලා තියෙනවා අපි ප්‍රශ්න කරන්න බෑ දෙවියන් වහන්සේ. නමුත් අපි ප්‍රශ්න කරනවා. දුකෙන් එන්න එපා. නිතරම සතුටු වෙන්න, නිතරම ප්‍රීති වෙන්න කියලා පිලිපි 4:4 කියලා තියෙනවා. ඉතින් ඒකට අපි හරියට ජීවත් වෙන්න බෑ. දුකෙන් ජීවත් වෙන්න වෙනවා. අධෛර්යයටපත් වෙලා අපි ජීවත් වෙන්න වෙනවා. ඉතින් දැන් මම කියන්න කැමති ඕගොල්ලන්ට මොන හේතු නිසාද අපිට දෙවියන් වහන්සේ කෙරෙහි කෝපය නැත්තම් උදහස පැමිණෙන්නේ, තරහව පැමිණෙන්නේ. මං හේතු 4ක් ඔයගලන්ට පෙන්නන්නම්. ලියන්න කැමති කට්ටිය ලියා ගන්න. පළවෙනි එක තමයි අපි ඉල්ලපු යම් දෙයක් අපිට ලැබුණ නැති අවස්ථාවේ අපිට ඔය දේ වෙනවා. අපි ඉල්ලනවා. සමහර දේවල් ඉල්ලනවා. ඉල්ලන දේ නොලැබුණාම අපිට දෙවියන් වහන්සේ කෙරෙහි කෝපයක් හටගන්න අපි තුල. දැන් බයිබලයේ කියලා තියෙනවා ඉල්ලාපල්ලා එවිට දෙනු ලැබේ කියලා. ඔව්. මොනවද ඉල්ලන්න ඕනේ, මොනවද ඉල්ලන්න හොඳ නැත්තේ කියලා එතන විග්‍රහ කරලා නැහැ. ඉල්ලාපල්ලා එවිට දෙනු ලැබේ කියලා. නමුත් ඔක කියලා තියෙන්නේ කාටද? දෙවියන් වහන්සේගේ දරුවට. දෙවියන් වහන්සේගේ දරුවා වචනයෙන් දැනගන්න ඕනේ මොන දේද ඉල්ලන්න ඕනේ කියලා. ඕන දෙයක් ඉල්ලන්න කියපුවම ඕන දෙයක් ඉල්ලන්න පුළුවන්. දෙවියන් වහන්සේගෙන් හිතන්න. දැන් ඕක අල්ලගෙන තමයි අර සපලත්ව දේශනා කරන මිනිස්සු කියන්නේ ඕන එක ඉල්ලන්න එවිට දෙනු ලැබේ. මට අර කාර් එක ඕනේ ඉල්ලපන්. මට මේ ගෙදර ඕනේ ඉල්ලපන්. අම්මෝ ඔහොමනම් අපි ඔක්කොම ඉල්ලනවානේ ලංකාව ගැලවීමට එන්න ඕනේ කියලා. ඉල්ලද තියෙන්නේ? මොන තරම් දේවල් අපිට ලබා ගන්න පුළුවන්ද? ඕක එහෙමනම් ඒකනම් යේසුස් වහන්සේ අදහස් කරේ නෑ. යේසුස් වහන්සේ කිව්වේ ඉල්ලාපල්ලා එවිට දෙනු ලැබේ කියලා. ඉල්ලන්න දන්නේ කාට? ඉල්ලන්න දන්නේ කා දන්නවා මොකද්ද ඉල්ලන්න ඕනේ, මොකද්ද ඉල්ලන්න හොඳ නැත්තේ කියලා. දැන් අපේ සිස්ටර්ස්ලා මං ගාවට ඇවිල්ලා පාස්ටර් දවාලේට කන්න ඔයාට මොනවද ඕනේ කියලා ඉල්ලනවා. අහනවා නේ? නෑ ඔයගොල්ලෝ අහනවා. මම කියනවා මොකද්ද මෙනු එකේ තියෙන්නේ? තියෙන්නෙම මැල්ලුමයි, පරිප්පුවයි, තව මොකක් කර එකයි. දේවල් තුනයි තියෙන්නේ. අහන්නේ නිකන් 30ක් තියනවා වගේ. නෑ ඒක අප්සෙට් නෙමෙයි. ඒක එහෙම තමයි ජීවිතේ නේ. දැන් මොනවද ඕනේ කියලා අහනකොට මම විහිළුවෙන් කියනවා සාමය, සමාදානය, ප්‍රීතිය, ප්‍රේමය, සල්ලි කියලා කියනවා. නෑ ඒවා නැතුව වෙන මොනවද ඕනේ? තියෙන්නෙම දේවල් තුනයි. ඕක මොකක් හරි දෙන්න එච්චරයි. ඒ නිසා දෙවියන් වහන්සේ ඉල්ලන්න කියලා කිව්වේ ඕන එකක් ඉල්ලන්න කියන එක නෙමෙයි. එහෙමනම් කියයිනේ මට ගෑනු 10ක් දීපන් කියලා. එහෙනම් දෙවියන් වහන්සේ දෙන්න ඕනේ නෑයි. ඉල්ලන්න කිව්වා අන් ඉල්ලුවා ගෑනු 10ක්. සාලමොන් 10ක් තියන් හිටියා මං 10ක් තියාගන්න බැරිද කියලා. ඉතින් දෙවියන් වහන්සේ දෙනවා නෑනේ හලෝ. හරි පුද්ගලයා දැනගන්නවා මොනවද ඉල්ලන්න ඕනේ කියලා. අනික තමුන් දැනගන්න ඉල්ලනකොට දෙවියන් වහන්සේ උත්තරයක් දෙනවාමයි. මොන උත්තරේද? දෙන්නම්. එහෙම නැත්තම් පස්සේ දෙන්නම්. නැත්තම් දෙන්නම් හැබැයි ඔයා ඉල්ලන ප්‍රමාණය වැඩි මං අඩු කරලා දෙන්නම්. එහෙම නැත්තම් හරි ඔයා ඉල්ලපු ප්‍රමාණය අඩුයි මං වැඩියෙන් දෙන්නම්. එහෙම නැත්තම් ඔයා ඉල්ලපු දේ මං දෙන්නේ නැහැ. ඒකත් යාඥාවට පිළිතුරක්. ඒක තේරෙනවද ඔයගලන්ට? යාඥාවට ඉල්ලීමට පිළිතුර කියන්නේ ඉල්ලපු එක ලැබෙන එකම නෙවෙයි. බෑ කියලා කියන එකත් යාඥාවට උත්තරයක් තමයි. නේද? දැන් ඊයේ ඩයිසන්ලා ඩිනාල්ලා ඇවිල්ලා මගෙන් ඉල්ලීමක් කරා. එකකට දෙපාරක් ඉල්ලීමක් කරා. නේ?
මොන ඉල්ලීමක්ද? දැන් නිවාඩු නිසා අපිට ටෙලිෆෝන් පාවිච්චි කරන්න අවසර දෙනවද කියලා. ඒ යාඥාවට, කියන්නේ යාඥාව නෙවෙයි, ඉල්ලීමට උත්තරයක් ලැබුණා. හලෙලූයා. මොනවද ඒ උත්තරේ? නෑ කියන එක. ටෙලිෆෝන් දෙන්නේ නෑ කියන උත්තරය හම්බුණා. කොච්චර ප්‍රීතියක්ද? ඉල්ලීමට උත්තරයක් ලැබෙනවනේ. හලෝ. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. කොච්චර හොඳ ප්‍රින්සිපල් කෙනෙක්ද? ගණන් ගත්තේ නෑ නෙවෙයිනේ. ගණන් ගත්තා. ඔයගොල්ලන්ගේ ඉල්ලීම ගණන් ගත්තා. අරගෙන පිළිතුර ඒ වෙලෙම දුන්නා. තව දෙයක් කිව්වා. තුන්වෙනි සැරේ ඉල්ලන්න එපා කියලා කිව්වා. ආයෙ ඉල්ලුවොත් වෙන විදියකින් එයට පිළිතුරු සපයනු ලැබේ කියලා කිව්වා. ඒ වගේ අපේ දෙවියන් වහන්සේ මම මෙච්චර හොඳ නම් අපේ දෙවියන් වහන්සේ කොච්චර හොඳ වෙන්න ඕනද? ඒ නිසා අපි සමහර වෙලාවට ඉල්ලනකොට දෙවියන් වහන්සේ බෑ කියනවනේ. සන්තෝෂෙන් ඒ උත්තරේ ගන්න. ඒ දන්නවද? උන්වහන්සේ දන්නවා. අපි ඉල්ලමු. උන්වහන්සේ දන්නවා මේක යහපත්ද අයහපත්ද කියලා. අපිට සුබද අසුබද, අපිට දැන් අපිට පේනවා මේක හොඳයි කියලා. නමුත් උන්වහන්සේ දන්නවා මේක හොඳ නෑ කියලා. ඒ නිසා අපි දෙවියන් වහන්සේගෙන් ඉල්ලන ඒවා නොලැබෙනකොට අපිට තරහව ඇති වෙනවා. ඕක පළවෙනි එක. දෙවෙනි එක, අපිට ඕන දේ නොලැබෙනකොට අපිට කෝපය හට ගන්නවා. මොනවද? අපිට ඕන දේ, අවශ්‍ය දේ නෙවෙයි. මේක අහගන්න. අපේ දෙවියන් වහන්සේ කියලා තියෙනවා අවශ්‍යතාවයන් සපුරාලනවා කියලා. අපේ දෙවියන් වහන්සේ සියලු අවශ්‍යතාවයන් සපුරාලන දෙවියන් වහන්සේ, අපිට සපයන දෙවියන් වහන්සේ. අපිට කණ්ඩ දෙනවා, බොණ්ඩ දෙනවා, උන්වහන්සේ අපිට ඉන්න දෙනවා, අපිට අවශ්‍ය දේවල් සියල්ල දෙනවා. දැන් මම ඔය ගැන කතා කරන්න පුළුවන් මට, මොකද මම 79 ගැලවීම ලැබුවේ. අවුරුදු 42ක් මම ක්‍රිස්තියානි හැටියට ජීවත් වෙලා තියෙනවා. ක්‍රිස්තියානි නොවන පුද්ගලයෙක් හැටියට ඊට කලින් ජීවත් වෙලා තියෙනවා. මම උපතින්ම ක්‍රිස්තියානිකාරයෙක් නම් මට වෙන අත්දැකීම් නැහැ. හැබැයි අවුරුදු 42ක් තිස්සේ මම දැකපු අත්දැකීම මොනවද දන්නවද? දෙවියන් වහන්සේ සියලු අවශ්‍යතාවයන් මට සපයනවා. හැම කෙනෙකුටම එච්චරයි. දැන් අපි වන පිටින් ඉන්නේ. ඔය ෂෝක් එකට අපි වන පිටින් ඉන්නේ. කාලා බීලා ඉන්න නිසානේ අපි වන පිටින් ඉන්නේ. ඔයගොල්ලොත් දැන් මේ කාලා බීලා ඉන්නව විතර නෙවෙයි. දැන් දේශනාවක් අහන්න තරම් ඔයගොල්ලන්ට මාධ්‍යයක් දෙවියන් වහන්සේ සපයලා තියෙනවා. මොකකින් හරි ටෙලිෆෝන් එකකින් හරි ඔයගොල්ලෝ මේ දේශනාව අහනවා නම් ඒකට රීලෝඩ් එක හරි උන්වහන්සේ දාන්න උදව් කරලා තියෙනවානේ. අවශ්‍යතාවය උන්වහන්සේ සපුරාලනවා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ සමහර වෙලාවට අපිට මොකද්ද අවශ්‍ය මොකද්ද ඕනේ කියන වෙනස දන්නේ නැතුව බොහෝ දේවල් අපිට ඕන වෙනවා. මට අර ඕනේ, මේක ඕනේ. ඒ ඕන දේවල් අපි අවශ්‍යතාවයන් කියලා හිතාගෙන ඒක නොලැබුණම අපි අප්සෙට් වෙනවා. ඒක තේරෙනවද ඔයගොල්ලන්ට? ඒ නිසා පළවෙනි එක, අපි ඉල්ලන දේ අපිට හම්බෙන්නේ නැතිකොට දෙවියන් වහන්සේත් එක්ක අපිට තරහ වෙනවා. දෙවෙනි එක, අපිට ඕනේ ඇයි කියලා අපි හිතන දේ නොලැබෙනකොට අපිට අප්සෙට් යනවා. තුන්වෙනි එක තමයි දෙවියන් වහන්සේ අපෙන් යම් පරිණතයක් බලාපොරොත්තු වෙනකොට අපිට තරහය. පරිණතය, maturity. පරිණතය, මුදිර්චි තමිල්ල. දැන් පරිණතය කියන්නේ මොකක්ද? දැන් මෙතන බයිබල් ඉස්කෝලේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි අවුරුද්ද කියලා අවුරුදු තියෙනවා. අවුරුදු 4ක් තියෙනවා. දැන් පළවෙනි අවුරුද්දේ ශිෂ්‍යයෙකුට වඩා දෙවෙනි අවුරුද්දේ ශිෂ්‍යයෙකුට පරිණත භාවය තියෙන්න ඕනේ. ඊට වඩා පරිණතයක් තුන්වෙනි අවුරුද්දේ, ඊටත් වඩා පරිණතයක් හතරවෙනි අවුරුද්දේ, ඊටත් වඩා පරිණතයක් ස්ටාෆ් කෙනෙකුට තියෙන්න ඕනේ. හවුද නැද්ද? දැන් අපි පාස්ටර්ස්ලා කියමුකෝ. දැන් මම හිතන්නේ මේක සමහර පාස්ටර්ස්ලාත් බලන් ඉන්නවා. දැන් පාස්ටර්ස්ලා කියලා කිව්වහම හැම කෙනාම එක හා සමාන පරිණත භාවයෙන් ඉන්නේ. සමහරු අලුත්, සමහරු පරණ, සමහරු සෑහෙන කාලයක් සේවය කරනවා, සමහරු ඊයේ පෙරදා සේවයට ආපු කට්ටිය. පාස්ටර්ලා කියනකොට වටිනාකම එකයි. හැමෝම එක හා සමානව වටිනවා. ඒ සේවය කරන්න හැමෝම එක හා සමානව සුදුසුයි. ඒ වුණාට අවුරුදු 10ක් සේවය කරන එක්කෙනාට වඩා අවුරුදු 40ක් සේවය කරන එක්කෙනාගේ පරිණත භාවය වැඩියෙන් තියෙන්න ඕනේ. ඒ නිසා දෙවියන් වහන්සේ පරිණත භාවයක් අපෙන් බලාපොරොත්තු වෙනවා. අපෙන්
යම් එක ඉංග්‍රීසියෙන් කියනවා ස්ටෑන්ඩඩ් එකක්. යම් තත්ත්වයක් අපෙන් බලාපොරොත්තු වෙනවා. ක්‍රිස්තියානි කියන ස්ටෑන්ඩඩ් කියන වචනයට හරි සිංහල වචනයක් තියෙනවා. මොකක්ද තියෙන්නේ? ස්ටෑන්ඩඩ් එක කියනකොට ඔක්කොම තේරෙනවනේ නේ. හොඳයි ඒක මම සිංහලෙන් කියන්නම්. ස්ටෑන්ඩඩය වෙන විදිහකින් කියන්න පුළුවන්. නමුත් තේරෙනවනේ ඔයගොල්ලන්ට මම කියන එක. ක්‍රිස්තියානි කියනකොට ඒකට ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. හලෝ. ක්‍රිස්තියානි කාර්යයක් කරන්න බැරි දේවල් තියෙනවා. ක්‍රිස්තියානි හැටියට සමහර දේවල් අපි කරන්න බෑ. සිගරට් එකක් ගහගෙන පාරේ යන්න බෑ. ක්‍රිස්තියානි කාර්යයක් හැටියට බෑ ඒක කරන්න. එහෙනම් පාරේ යන්න නැතුව ගියාසේ ඉඳලා සිගරට් එකක් ගහන්න පුළුවන්ද කියලා අහන්න එපා. සිගරට් ගහන්න බෑ. ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. නේ? සමහරලාට පාරේ යනකොට අපි මිනිස්සු එක කතා කරනකොට අපිට කියලා ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා ඒක. දේවදාසෙක් වුණාම එතන ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. දැන් මෝසෙස් නිකම් පර්වතයකට ගැහුවා කියලා දෙවියන් වහන්සේ පුදුම දඬුවමක් දුන්නේ. අවුරුදු 40ක් තිස්සේ මේ මිනිස්සුන්ව ගෙනාපු ගමන හමාර කරලා දෙන්න දෙවියන් වහන්සේ අවසර දුන්නේ නැහැ නේ හලු. පොරොන්දු දේශය තුලට යන්න දුන්නේ නැහැ නේ. බලන්න පුළුවන් ඇතුල් වෙන්න බෑ කියනකොට මොන තරම් අප්සෙට් එකක් තියෙද? ඇයි? මෝසෙස්ගේ සේවයේ පටන් ගැනීමේදී ඕක කරලා තිබ්බනම් දෙවියන් වහන්සේ සමාව දෙනවා. ඔයට වඩා වැරද්දක් කරා යා. අර ඉතියෝපියන් කාන්තාව බැඳපු එක. නමුත් දෙවියන් වහන්සේ දඬුවම් කරේ නෑ. හැබැයි ඒ තරම් නැති පොඩි වැරද්දක් කරපු එකට අයියා මල්ලි දෙන්නටම ආරෝන් මෝසෙස් දෙන්නටම දඬුවම දීලා යන්න බෑ පොරොන්දු දේශය තුලට කියලා කිව්වා. ඇයි ඒ වෙනකොට මෝසෙස්ට ඒ පරිණත භාවයක් තිබිලා තියෙන්න ඕනේ. දැන් අපි ක්‍රිස්තියානි හැටියට අපෙන් යම් ස්ටෑන්ඩඩ් එකක් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනකොට අපේ පවුලේ අය දිහා බලනවා ක්‍රිස්තියානි නොවන. අපේ ක්‍රිස්තියානි නොවන යාළුවෝ දිහා බලනවා. ක්‍රිස්තියානි නොවන අපේ සගයෝ දිහා බලනවා. ඒගොල්ලෝ කරන දේවල් අපිට කරන්න බෑ කියනකොට අපිට කෝපයක්, එපා වීමක්, කලකිරීමක් ඇති වෙනවා. දැන් රස්සා කරනකොට සමහරවිට ඔබ වැඩ කරන තැන ඉන්න අනිත් අය ක්‍රිස්තියානි නොවන අය සමහර ජිල් මල් දානවා ඇති. තමුන්ටත් ඕනේ ඒ ජිල් මල් දාන්න. මොකද ඒගොල්ලෝ ජිල් මල් දාලා හොඳින් ඉන්නවා. තමුන් ජිල් මල් නොදා අමාරුවේ වැටලා ඉන්නවා. සමහර දේවල් කරලා බොරු කියලා ෂේප් වෙනවා. බොරු ගණන් කියලා සල්ලි බටා ඇලවන්ස් අරගන්නවා. ඩීසල් රුපියල් 10කට ගහලා 4000කට කම්පැනියෙන් සල්ලි ගන්නවා. දැන් ඒවා බලනකොට තමුන්ටත් ඕනේ ওই දේ කරන්න. නමුත් දෙවියන් වහන්සේ කියනවා ඕවා කරන්න බෑ කියලා. ඉතින් මමත් අරයා වගේම වැඩ කරනවා. ඉතින් මට ඇයි කරන්න බැරි? ස්ටෑන්ඩඩ් එක අපිට බලපානවා. අපිට තරහක් ඇති වෙනවා, කලකිරීමක් ඇති වෙනවා. දැන් සමහර ක්‍රිස්තියානි දරුවන්ට මේක වෙනවා. ඉස්කෝලේ යන දරුවන්ට ඕක වෙනවා. දැන් විශේෂ මෙතනත් ඉන්නවා. ඉන්ටර්නැෂනල් ඉස්කෝලේ වලට යන ළමයි ඉන්නවා. ලොකු ඉස්කෝලේ වලට යන ළමයි ඉන්නවා. දැන් ලොකු කියලා කියන්න හේතුව අර හොඳ විදියේ ලොකු නෙවෙයි. නිකන් මහ ලොකු. අර ඒ වගේ මම කියන්නේ. දැන් මහ ලොකු ඉස්කෝලේ වලට යනකොට තියෙන ප්‍රශ්නේ මොනවද? ඒ ඉගෙන ගන්න හැම ළමයෙකුගේ අතේම ෆෝන් එකක් තියෙනවා. ඉතින් ඒ ෆෝන් වල ඒගොල්ලෝ ෆෝන් විතරක් නෙවෙයි මාර ජල්බරිස් කරනවා. ක්‍රිස්තියානි ළමයා ඕක බලනකොට ඒ ක්‍රිස්තියානි ළමයාට එපා වෙනවා. එයාට හිතෙනවා ඉතින් මං වගේම ඒගොල්ලෝ ළමයි ඒගොල්ලන්ට ඕක කරන්න පුළුවන් නම් ඇයි මට කරන්න බැරි කියලා. අර ක්‍රිස්තියන් ස්ටෑන්ඩඩ් එක, ක්‍රිස්තියානි ස්ටෑන්ඩඩ් එක, සේවක ස්ටෑන්ඩඩ් එක, බයිබල් ස්ටුඩන්ට් ස්ටෑන්ඩඩ් එක, ඒ ස්ටෑන්ඩඩ් එකක් දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනකොට අපිට කලකිරීම ඇති වෙනවා. පළවෙනි එක මොනවද? අපි ඉල්ලන දේ නොලැබුණාම කෝපයක් හට ගන්නවා. දෙවෙනි එක අපිට ඕන දේ නොලැබුණාම අපිට කෝපයක් එනවා. තුන්වෙනි එක මොනවද? අපෙන් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන ස්ටෑන්ඩඩ් එක නිසා අපිට කලකිරීම, කෝප ඇති වෙනවා. හතරවෙනි එක මොනවද දන්නවද? අවසාන එක. දෙවියන් වහන්සේ අපිට දඬුවම් කරනකොට දෙවියන් වහන්සේ දඬුවම් කරන දෙවියන් වහන්සේ ඕද නැද්ද? දෙවියන් වහන්සේ ප්‍රේමණීයයි,
ඒ ඔක්කොම හොඳයි. අනුග්‍රහය තියෙනවා, උන්වහන්සේට කරුණාව තියෙනවා. නමුත් හිතන්න එපා අපේ දෙවියන් වහන්සේ නිකන් කොන්ද පණ නැති දෙවි කෙනෙක් කියලා. දෙවියන් වහන්සේ තියාගෙන ඉන්නේ පක්ෂයක් නෙවෙයි. ඉල්ලන දේවල් තියාගෙන පාක්ෂිකයන් තියාගෙන ඡන්දෙ ලබා ගන්න. මට බෝතල් අරන් දීපන් හරි දෙන්නම්. කෑම පැකට් දීපන් හරි දෙන්නම්. පක්ෂේ මේ මොකක් කර රැස්වීමකට ගෙන්න ගන්න නම් බස් යවල උඹලට මේවා දීලා ගෙන්න ගන්න කියලා. එහෙම නෙමෙයි අපේ දෙවියන් වහන්සේ. අපේ දෙවියන් වහන්සේ අල්ලස් දීලා කාවත් තියාගන්න තරම් පහත් දෙවියන් වහන්සේ කෙනෙක් නෙවෙයි. කරන ඕන දෙයක් කරපම් මම පිට අත ගාගෙන මාත් එක්ක තියාගන්නම් කියලා කියන්න දෙවියන් වහන්සේ ඒ වගේ පහත් දෙවියන් වහන්සේ කෙනෙක් නෙවෙයි. දැන් අපේ දෙවියන් වහන්සේගේ මහත්කම පහත් කරන සමහර ඉගැන්වීම් ඇවිල්ලා තියෙනවා. ඒවෙන් එකක් තමයි යේසුස් වහන්සේගේ මරණයේ බලය, උන්වහන්සේගේ ලේ වැගිරීමේ බලය ලොකුවට පෙන්නනවා වගේ ඒ මුවාවෙන් දෙවියන් වහන්සේව පහතට හෙළන එක. යේසුස් වහන්සේගේ ලේ සියලු පාප සෝදන නිසා තමන් ආය කරන්න යන පාපවලටත් සමාව ලැබිලා ඉවරයි. ඒ නිසා පසුතැවෙන්න ඕනේ නැහැ. ඔහේ ආතල් එකේ ජීවත් වෙන්න කියලා උගන්වනවා. ඒක අහන්න හොඳයි. ඇයි? හම්මෝ මං ගැලේම ලැබුවාම යේසුස් වහන්සේ මං කරපු පාප, කරන පාප, පස්සේ කරන්න යන පාප ඔක්කොටම සමාව දීලා ඉවරයි. යේසුස් වහන්සේගේ ලේන් මාව සෝදලා ඉවරයි කියලා මිනිස්සු ඒක ඇත්තනම් කොච්චර ජොලිද ඔයගොල්ලෝ කියන්නේ? ඒක ඇත්තනම් නියමයිනේ. ඒ කියන්නේ අපි අද හවස කරන්න යන පාපෙටත් ඉස්සර සමාව දීලා ඉවරයි නම් හලෝ. අපි සෙට් වෙලා පව් කරගෙන ජීවත් වෙන්න පුළුවන්. මරුනේ. ඉතින් මේ වගේ දේවල් මොනවද පෙන්වන්නේ දන්නවද? නිකන් දෙවියන් වහන්සේට මිනිස්සු මදි වගේ. අනේ එන්නකෝ මගේ රාජ්‍යයේ ඉන්නකෝ. වගේ දෙවියන් වහන්සේ නිකන් මේ ඕන දෙයක් කරන්න උලක් නැහැ. වැරදි කරාට මං ගණන් ගන්නෑ. එහෙම දෙවි කෙනෙක් නෙමෙයි අපේ දෙවියන් වහන්සේ. අපේ දෙවියන් වහන්සේ පක්ෂයක් නෙවෙයි තියන් ඉන්නේ. උන්වහන්සේ රජුන්ගේ රජ, උන්වහන්සේ සියලුම දේවල් මවපු විශාලම දෙවියන් වහන්සේ. ඒ නිසා ශුද්ධකම නැතුව දෙවියන් වහන්සේ ළඟට කාටවත් යන්න බෑ. ඒ නිසා දෙවියන් වහන්සේ අපිට දඬුවම් දෙන්න ඕනේ. උන්වහන්සේ අපිව හදන්න ඕනේ. අපිට සමහරලාට ෂොට් එකක් දීලා අපිව හරි මාරට ගේන්න ඕනේ. ඒක තමයි අපේ දෙවියන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මාගේ එන්නේ හේරාය. මට හිංගයක් නැත. ඔව් කවුද නැහැ කිව්වේ? ගීතාවලේ 23 ඇත්ත. හැබැයි ඉන්දේරාගේ අතේ තියෙන මොකද්ද? සැරෑටිය. ඒ සැරෑටිය කොක්කක් වගේ තියෙනවා අපේ අර පරණ කුඩ වගේ. මොනවටද ඒක තියෙන්නේ? ඒ බැටළුවා වැරදි වැඩ කරනකොට වැරදි තැන යනකොට බෙල්ලට දාලා මෙහාට වරෙන් කියලා අදින්න. මෙහාට වරෙන් කියලා අදිනකොට රිදෙනවා. දඬුවම් කරනකොට රිදෙනවා. ඒ නිසා ඔක හොඳට මතක තියාගන්න. සමහර වෙලාවට දෙවියන් වහන්සේ දඬුවම් දෙනවා. නෑ පාස්ටර් සුරේෂ් පරණ කිවිසුමේ දෙවියන් වහන්සේ ගැන කතා කරන්නේ. ක්‍රියා 5 පරණ කිවිසුමේ තියෙන. අනනියා සප්පීරා මැරිලා වැටුනේ දේව මාලිගාවේද පල්ලියේද? යුදෙව්වන්ගේ දේව මාලිගාවේද අනනියා සප්පීරා මැරිලා වැටුනේ නැත්තම් ක්‍රිස්තියානි සභාවේ පාස්ටර් පේත්‍රුස් ඉස්සරහද? හිතලා බලන්න. ඒ නිසා දඬුවම් දෙවියන් වහන්සේ අදත් කරනවා. මටත් කරනවා, ඔබටත් කරනවා. දැන් මම කතා කරන්නේ විනිශ්චය ගැන නෙවෙයි. සමහර වෙලාවට දෙවියන් වහන්සේ අපිට පොඩි පහරක් දීලා, එහෙම නැත්තම් පහරක් වදින්න ඉඩ දීලා එහෙමත් අපිව හදන අවස්ථා තියෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේ අපිට පහර දීලා අපිව හදනකොට අපි සන්තෝෂ වෙමු. මොකද උන්වහන්සේ අපිව දරුවෝ හැටියට ඕක කරන නිසා. කෝප වෙලා වැඩ නැහැ. ඒ නිසා ඔය 4 මතක තියාගන්නලා පළවෙනි එක මොනවද? අපි ඉල්ලන දේ නොලැබෙනකොට අපිට තරහ යනවා. ආය ඕක කරන්න එපා. ඉල්ලන දේ නොලැබුණාද දෙවියන් වහන්සේ යහපතකටයි දෙන්නේ නැත්තේ කියලා පාඩුවේ ඉන්න. ඉවසන්න සමහර විට පස්සේ දෙයි. නැත්තම් දෙන්නෙම නැති වෙයි. හරිද? දෙවෙනි එක අපිට ඕනේ කියලා අපි හිතන සමහර දේවල් දෙවියන් වහන්සේට හිතනවා නෑ මට මේක ඕනේ. අවශ්‍ය නැහැ. දෙන්නේ. ඒ නිසා අපිට ඕනේ කියලා හිතන සමහර දේවල් දෙවියන් වහන්සේ නොදුන්නාම කෝප වෙන්න එපා, කලකිරෙන්න එපා. තුන්වෙනි එක අපෙන් උන්වහන්සේ බලාපොරොත්තු වෙන පරිණතය ස්ටෑන්ඩඩ් එක නිසා
අප්සෙට් වෙන්න එපා. එහෙම තමයි. අපි කොතන හරි කම්පැනි එක වැඩ කරා නම් ඒ කම්පැනි නම කන්න නැතුව අපි වැඩ කරන්න ඕනේ. අපි යන ඉස්කෝලේ නම කන්න නැතුව අපි වැඩ කරන්න ඕනේ. පවුලේ කට්ටිය කියනවා තාත්තලා කියනවා තම දරුවන්ට මේ මගේ නම කන්න එපා. ඒ වගේ දෙවියන් වහන්සේ කියනවා මගේ නම කන්න එපා. දේව රාජ්‍ය නම කන්න එපා. ස්ටෑන්ඩඩ් එකක් තියාගන්න. හතරවෙනි එක මොනවද? හතරවෙනි එක උන්වහන්සේ අපිට දඬුවම් කරනවා. දඬුවම් කරනකොට අපිට සමහරවිට දෙවියන් වහන්සේ කෙරෙහි අපිට කෝපය එනවා. දැන් මම පෙන්වන්න කැමති දෙවියන් වහන්සේත් එක්ක අපි කෝපෙන් ඉන්නවද නැද්ද කියලා කොහොමද දන්නේ? දැන් මෙතන මම ඔයගොල්ලෝගෙන් ඇහුවා නම් මම ඔබගෙන් ඇහුවා නම් ඔබ කී දෙනෙක්ද දෙවියන් වහන්සේත් එක්ක තරහෙන් ඉන්නේ කියලා මම ඇත්තටම අහන්නම්කෝ. මෙතන එන කට්ටියන්ට ඔයගොල්ලෝ කී දෙනෙක්ද දෙවියන් වහන්සේත් එක්ක තරහෙන් ඉන්නේ? අත උස්සලා පෙන්නන්න. දෙවියන් වහන්සේ තරහෙන් දෙන්නේ. බලන්න දැන් අත ඉස්සුවේ නැහැ. ඒකට සමහර වෙලාවට හේතුව ඇත්තටම තරහ නැහැ කියන එක නෙවෙයි. සමහර වෙලාවට අපි දන්නේ නැහැ අපි දෙවියන් වහන්සේත් එක්ක තරහින් ඉන්නේ කියලා. ඒ නිසා මම කියලා දෙන්නම් දෙවියන් වහන්සේත් එක්ක තරහා ගිය මිනිස්සු කොහොමද ඉන්නේ කියලා. පළවෙනි එක තමයි ක්‍රිස්තියානි ජීවිතයට අවශ්‍ය දේවල් තුන හරියට කරන්න හිතෙන්නේ. පළවෙනි එක මොනවද? යාඥාව. යාඥාව කියන්නේ දෙවියන් වහන්සේත් එක්ක කතා කරන එක. තරහා ගියාම අපි කතා කරන්නේ නැහැ උනේ. අපි කාත් එක්ක හරි මල පැන්නාම පවුලේ ඇතුලේ බලන්නකෝ. ස්වාමි පුරුෂයා භාර්යාව සද්ද වුණාම කතා කරන්නේ. මේ ඉන්නේ. අර මගේ විහිළුවක් මං කියලා තියෙනවා මතකද? අර හස්බන්ඩ් වයිෆ් කතා කරන්නේ නැතුව මිනිහා ඉන්ටර්විව් වෙන කතාව. මං කියන්නම්කෝ සමහර අය දන්නේ නැතුව ඇති. ඔන්න ගෑණි මිනිහයි වලිලු දැන් කතා කරගන්න නැල්ලු. පහවදා උදේ පාන්දර 5ට මෙයා නැගිටින්න ඕනේ. කවුද? මිනිහා. එලාම් එක වැඩ කරන්නේ. දැන් මිනිහා දන්නවා ගෑණි පාන්දර 4 ඉඳන් නැගිටලා වැඩ කරන ගෑණි. සමහර ගෑනු ඉන්නවනේ ඒ වගේනේ. මිනිහා තුණ්ඩු කෑල්ලක ලිව්වලු හෙට මට ඉන්ටර්විව් එකක් තියෙනවා 5ට මාව කූද්දපන් කියලා තුණ්ඩු කෑල්ලක් ලියලා ගෑණි නිදා ගන්න පැත්තේ තියලා මේ මෑන් නිදාගත්තා. පහවදා නැගිට්ටලු වෙලාව බලනකොට වෙලාව 7යිලු. පැය 2කට කලින් නැගිටලා තියෙන්න ඕනේ. මල පැන්නලු. මල පැන්න මේ හරකිට මම කිව්වා මාව කූද්දපන් කියලා මේක මාව කිව්වේ නෑ ඕනේ කියලා කරලා තියෙන්නේ. කියලා අර නැගිටලා තද වෙලා එහාට මෙහාට කියලා ඇවිදිනකොට දැක්කලු මෙයා නිදා ගන්න පැත්තේ අතන චූටි කොල කෑල්ලක් තියෙනවා. මොකද්ද කියලා ඒ චූටි කොල කෑල්ල අරන් බලනකොට ඒකේ ලියලා තියෙනවලු 5යි වෙලාව නැගිටින්න කියලා. කතා කරගන්න නෑනේ. ගෑණි වැඩේ ගානට කරලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් තරහා ගියාම අපි ඒ පුද්ගලයා එක්ක කතා කරන්නේ. දැන් මම කියන්නේ අපි බොහෝ අය යාඥා කරන්නේ නැත්තේ වෙන හේතුවක් නිසා නෙවෙයි. යාඥා කරන්න හිතෙන්නේ. ඇයි හිතෙන්නේ නැත්තේ? අප්සෙට්. දැන් අපි කාත් එක්ක හරි කතා කරන්න හිතෙන්නේ නැත්තේ ඒ පුද්ගලයා ගැන අප්සෙට් නිසානේ. නැත්තම් කතා කරනවානේ. ඒ නිසා තමුන්ගේ ජීවිතේ යාඥාව අඩු නම් බොරුවට යකාගේ පිට ඕක දාන්න එපා. පිට හැම වෙලේම ආදම්ගේ කාලේ ඉඳන් අපේ වැඩේ අපේ වැරද්ද කාගේ හරි පිට පටවන. ඉස්සලම දෙවියන් වහන්සේට දොස් කිව්වේ ආදම්. මොනවද කිව්වේ? ඇයි ඔය තමුසේ මේක කෑවේ කියලා බොවන්සිරි මට අර ගෑණියෙක් දුන්නේ ඒකෙදි මාව කෑවේ කියලා දෙවියන් වහන්සේටම දොස් කිව්වා. එදා ඉඳන් අද වෙනකන් අපි ඉතින් මිනිස්සයා දෙවියන් වහන්සේටම දොස් කියනවා නම් දොස් කියන්නද අපි දන්නේ නැත්තේ. ඉතින් අපි යාඥා කරන්නේ නැත්තේ ඇයි කියලා ආපුවම බලන්නකො මම යාඥා කරන්න යනකොට යක්ෂයා බාධා කරන්නේ ඌට මොකෝ? ඔබ යාඥා කරනකොට ඌට මොකෝ? නෑ අපි යාඥා කරනකොට ඌ ආස නැහැ. ඕ ඉතින් ඒකට ප්‍රශ්නයක් නැහැ.
බොහෝ අය යාඥා කරන්නේ නැත්තේ ඒගොල්ලෝ දෙවියන් වහන්සේත් එක්ක අප්සෙට්. නමුත් ඒ අය දන්නේ. දැන් කියන්නම් මං වගකීමෙන් කියන්නම්. තමුන්ගේ ජීවිතයේ යාඥාව අඩුයි නම් බොරුවට අනම්මනම් හේතු දාන්න එපා. තමුන් දෙවියන් වහන්සේ කෙරෙහි අප්සෙට් එකේ ඉන්නේ. තමන්ව හදාගන්න. අපි කවුද දෙවියන් වහන්සේත් එක්ක අප්සෙට් වෙන්න? උන්වහන්සේ දෙවියන් වහන්සේ. ඒ නිසා අපි මෝඩකමෙන් අපි එක එක දේවල් ඇදලා දාගෙන අපි දෙවියන් වහන්සේත් එක්ක කතා කරන්නේ නැති ජරා දේ කරන එකෙන් වැළැක් වී සිටීම. ඊළඟ එක තමයි බයිබලයේ කියවීම. දැන් බයිබලය කියන්නේ නවකතා පොතක් නෙවෙයි යා. බයිබලය කියන්නේ නිකන් කාලය අපි මොකද කාලය ගෙවන්න පාවිච්චි කරන දෙයක් නෙවෙයි. බයිබලය කියන්නේ මෙහෙම තමයි දෙවියන් වහන්සේ අපිට කතා කරන්නේ. දැන් ඕගොල්ලෝ මම දන්නවා ස්මාර්ට්ෆෝන් පාවිච්චි කරන්නේ නැති මිනිස්සු දැන් නැහැ ලෝකේ. සාමාන්‍යයෙන් WhatsApp එක ඇරියාම මොන වගේ මෙසේජ් තමුන්ට ආපු මෙසේජ් මොන දේවල්ද මොන මෙසේජ්ද තමුන් බලන්නේ? SMS කියමුකෝ. තමුන් ආදරය කරන ප්‍රේම කරන අයගේ මෙසේජ් තමයි බලන්නේ. දැන් කී දෙනෙක්ද ආසාවෙන් WhatsApp එකට යන්නේ බයිබල් පද කවුරු හරි අවල තියනවද කියලා බලන්න. යවන අය ඉන්නවා හැමදාම යවන අය ඉන්නවා බයිබල් පද. උදේ පාන්දර නැගිටිනකොට WhatsApp වල ඕවා තමයි තියෙන්නේ. කී දෙනෙක්ද ඕවා ආසාවෙන් බලන ආසාවෙන් කිය කොහොමදත් ඕවා බලන්නේ ඔක්කොම select all delete එකට තමයි යවන්නේ අපේ මිනිස්සු. හැබැයි අපි ආසාවෙන් කියවන්නේ දැන් බලන්න දැන් ෆෝන් එක ගත්තාම දැන් මම ෆෝන් එක අතට ගත්තාම එනවා මෙසේජස්. මම බලනවා ඉස්සෙල්ලා ඒක අරින්න ඉස්සෙල්ලා මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා. එනවා අර මොකද අර දොස්තර මහත්තයාව ඔන්ලයින් දාන්න හැමදාම එනවා ඒක. මේ නම්බරයට ගහලා දොස්තර මහත්තයා ගන්න කියලා. උන්ට හරි ආසයි අපි ලෙඩ වෙනවා බලන්න. හැමදාම යනවා දොස්තර මහත්තයෙක් කොහෙද? මෙන්න මේ ඔන්ලයින් එකේ බුක් කරගන්න කියලා. පස්සේ සිංහ මෙගා එකෙන් එනවා. අන්න දීමනා දෙනවා කියලා. නැත්තම් ආපිකෝ එකෙන් එනවා. ඔය වගේ අර ඇඩ්වර්ටයිස්මන්ට් මේ වෙළඳ දැන්වීම් සෙට් එකක් එනවා. ඊට පස්සේ මගේ ෆෝන් එකට බයිබල් ප්‍රශ්න අහන ඒවා එනවා. බයිබල් ප්‍රශ්න අහන එක මට ලොකු ප්‍රශ්නයක්. ඒ මොකද මේ ගොඩක් ප්‍රශ්නවල උත්තර මගේ දේශනාවල තියෙනවා. මොකක් හරි එක දේශනාවක් බලලා ඒකේ කොටසක් බලලා ඒකේ ප්‍රශ්න අහනවා. ඇයි මේක කියලා ඉතින් ඕකට පස්සේ එමු කියලා මං හොයනවා මම ප්‍රේම කරන කාගෙන් හරි මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. එහෙම මම ප්‍රේම කරන කාගෙන් හරි ආපුවම සංගාලා ඒක තමයි මං කියන එක ඇත්තද නැද්ද කී දෙනෙක්ද ඕක කරන්නේ? ඇත්තනේ. එහෙමනේ අපි කරන්නේ දැන් ඕගොල්ලන්ගේ ෆෝන් ඔක්කොම අපි ළඟනේ තියෙන්නේ ස්ටුඩන්ට්ස් ලගේ. ඒක කවදා හරි ඕගොල්ලන්ගේ අතට ලැබෙනකොට ඕක ඇරලා සිංහමිකා එකෙන් මොනවදානේ ඔෆර් දීලා තියෙන්නේ කියලාද බලන්න. බලන්න අපි ආදරය කරන අයගේ මෙසේජ් මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ වගේ මේක කාගේ මෙසේජ් එකද? කාගේ WhatsApp එකද? කාගේ Messenger එකද? කාගේ SMSද මේ? SMS එක LMS. long message service. කාගෙන්ද? අපිට ප්‍රේම කරන ආදරය කරන අපේ පියාණන් වහන්සේගේ. අපිත් උන්වහන්සේට ප්‍රේම කරනවා නම් ආසාවෙන් මෙසේජ් එක කියවයි. දැන් අර මට දැන් මේක බලන කට්ටිය සමහර අය ඉන්නවා ඇති මගෙන් ප්‍රශ්න අහන. දැන් මං කියන්න යන දේ ගැන ඔබ අප්සෙට් වෙයි. සමාවෙන්න සමා නොදුන්නත් කරන්න දෙයක් නැහැ. මට ප්‍රශ්න විමසලා යවන මෙසේජස් මම බලනවා. ඊමේල් මෙසේජ් මම බලනවා නැතුව නෙවෙයි. නමුත් බලන්නේ ආසාවෙන් නෙවෙයි. හේතු දෙකක් තියෙනවා. එකක් කිලෝ ගණන් එනවා හැමදාම ප්‍රශ්න අහලා එනවා ඕගාලා මෙසේජ්. දෙවෙනි එක ඒ ප්‍රශ්නවල බොහෝ ප්‍රශ්න අනවශ්‍ය ප්‍රශ්න. මිසරයට ගියේ 70 දෙනෙක්ද 75 දෙනෙක්ද කියන එක ලොකු ප්‍රශ්නයක් මෙයාට.
මොකද පරණ කිවිසුමේ කියනවා 70ක් කියලා. ස්ටේෆන් ක්‍රියාපොතේ දේශනාවේ 75ක් කියනවා. මේ අර පහේ එහා මෙහා ගියේක දැන් මෙයාට ස්වර්ග රාජ්‍යයට යා ගන්න බෑ. මෙයාට එන ප්‍රශ්නයක් මේක. එවම කියන නෑ ඔලු පහක් වටිනවනේ කියලා. අයිසේ අතන අපි දල වශයෙන් කියනවානේ. ඔන්න තව ප්‍රශ්නයක්. ඊශ්‍රායල් වරු මිස්ර දේශයේ වහල්ලෝ හැටියට හිටියේ අවුරුදු 400ක්ද නැත්නම් අවුරුදු 430ක්ද? ඒ 30 මෙයාට ලොකු ප්‍රශ්නයක්. ඉතින් මොකෝ අයිසේ එක තැනක දල වශයෙන් කියලා තියෙනවා අවුරුදු 400ක් උන් අරේ ගිහලා පරිප්පු කෑවා නේ ඔය කියලා. ඒ පැහැදිලිව කියන්න ඕන තැන 430 කියලා තියෙනවා. ඉතින් අර නිකන් අපි කතා කරනකොට කියන්නේ 60 හුටාමාරක් කියලා අපි කියන්නේ. මගේ දෙයනේ 10ක් විතර මිනිස්සු ඇවිල්ලා බා. ෂුවර්ද? ඔයා ගන්නද? 998ක් වෙන්න බැරිද කියලා අහනවා වගේ කතාවක්. කවුද හලෝ කිව්වේ? ඉතින් ඒක පොඩ්ඩක් එහා මෙහා වෙන ඒවා තියෙනවා. ඒ වගේ ප්‍රශ්න අහනකොට මට එපා වෙන්නේ නැද්ද හිතන්න? තව කොච්චර දේවල් කායින්ට කොහෙන්ද ගෑණි ආවෙලු? ඉස්සලා තමුන්ගේ ගෑණි උදේ කොහෙ ගිහිල්ලා ආවද කියන එක දැනගන්න. තමුන් වැඩට ගිහිල්ලා එන ටිකට තමුන්ගේ ගෑණි කොහෙ ගෙවල් වලට රිංගලා ඕපදූප කතා කරලා ආවද කියන එක දැනගන්න. කායින්ගේ ගෑණි කොහෙන්ද ආවෙලු? ඉතින් ඒ වගේ ප්‍රශ්න අහනකොට මොනා කරන්නද නේ? අවංක අවශ්‍ය ප්‍රශ්නක් තියෙනවා නැතුව නෙවෙයි. අනේ මේ ප්‍රශ්න අහන මිනිස්සුම මං සරදම් කරනවා නෙවෙයි. නමුතර සමහර දේවල් අනවශ්‍යයි. අවශ්‍ය දේවල් තියෙනවා. ඒක වෙනයි. දැන් කෙනෙක් මට ඊයේ ලියලා තියෙනවා මගේ කවදදෝ මං කරපු දේශනාවක පොඩි මිස්ටේක් එකක් වෙලා මොනවාද? අර ඇමරිකන් ඒරියා 51 එක තියෙනවනේ. ඒකට මං ඒරියා 15 කියලා කිව්වා. ඒරියා 51 කියලා එකක් තියෙනවා. නෙවාඩා ඒරියා 51. One day somewhere in France when I preached, I think I have told area 15 for area 51. It's a verbal dyslexic expression, I think, if there is something like that. ඉතින් ඒක කවුරුද කරපේ? දැන් මේ දවස්වල අර area 51 කියලා මොකක්ද එකක් යනවනේ මේ Discovery channel එකේ. ඒක බලලා කවුද දැන් මට කියනවා අන්න ඔයා area 51 එකට area 15 කිව්වා. කෝකද හරි? පෙරේද වෙනකම් මූ දන්නේ නැහැ එහෙම ඒරියා එකක් තියෙනවා කියලා. සමහරට මූ කෙලින් හිට ගන්න දන්නේ නැති කාලෙම මම ওই දේශනාව කරලා තියෙනවා ඒරියා 15 කියලා. හරි අයිසේ 51කට 15 කියලා කිව්වා. එහෙම එකක් තියෙනවා කියලා දන්නේ නැති කාලේ මං කිව්වා. දැන් දැනගෙන මගෙන් ඇවිල්ලා අහනවා උඹ ඇයි 51කට 15 කිව්වේ කියලා. මොකද්ද ප්‍රශ්නේ? ඉතින් ඒ වගේ අනවශ්‍ය ප්‍රශ්න වලට උත්තර දෙන්න මම යන්නේ ආසාවෙන් නෙවෙයි. ඒකයි මං කියන්නේ. හැබැයි මං ෆෝන් එක ගත්තාම ආසාවෙන් මං බලනවා කාගේ මෙසේජස්ද මං කියවන්න ඕනේ කියලා ආසාවෙන් බලන ඒවා තියෙනවා. මේක හැම කෙනාටම අදාළයි. ඒ වගේ තමුන් දෙවියන් වහන්සේට ආදරේ නම් තමුන් බයිබලයේ කියවන්නේ නීති දාපු නිසා නෙවෙයි. කියවන්න ඕනේ නිසා නෙවෙයි. කියුවේ නැත්තම් පාස්ස මොනසිංහ බෙල්ලෙන් අල්ලයි කියන නිසා නෙවෙයි. දෙවියන් වහන්සේ කෙරෙහි තිබෙන ප්‍රේමය නිසා. ඉතින් තමුන් කියනවා නම් කවුරු හරි මට බයිබලයේ කියවන්න එච්චර ආසාවක් නැහැ කියලා එහෙනම් තමුන් දෙවියන් වහන්සේ කෙරේ මොකක් කර අප්සෙට් එක ඉන්නවා. තුන්වෙනි එක තමයි පල්ලි යන්නේක සභාවට යන්නේක. මේ අහගන්න මිත්‍රවරුනි ඔබගේ සභාව මොන සභාවක් වුණත් ඒක ඔබගේ සභාව නම් ඔබ යන්නම ඕනේ. ඔය ලොක්ඩවුන් කාලේ හැර යන්න පුළුවන් දවස්වල හැරලා තියෙන කාලේ යන්නම ඕනේ. ඊට වඩා වැදගත් දෙයක් ඉරිදා නැහැ. ඉරිදා එහෙම නැත්නම් ඔබ ඊශ්‍රායල් වල නම් සෙනසුරාදා, මැද පෙරදිග නම් සිකුරාදා ඔබගේ දේව මෙහෙය පවත්වන දවසේ දේව මෙහෙයට වඩා වැදගත් දෙයක් නැහැ. දේව මෙහෙයට වඩා ඔබේ දැන්දම්මගේ පැමිණෙන්නේ නැන්දම්මා ගමනය සිදු වෙනවා. නැන්දම්මා එනවා වට්ටි හට්ටි මුට්ටි අරගෙන ගෙදරට. ඉතින් අපේ නැන්දම්මා වඩිනවා අපේ ගෙදර. ඒ නිසා අපිට සභාවට මේ සතිය යන්න බැරි වෙනවා. බෑ. සභාවට යන්න ඕනේ. දේව මෙහෙයට වඩා තමන්ගේ රස්සාව වැදගත් නැහැ. දේව මෙහෙයට වඩා තමන්ගේ ඕවර් ටයිම් වටින්නේ නැහැ. දේව මෙහෙයට වඩා අරගොල්ලන්ම ගිහිල්ලා ඩ්‍රොප් කරලා එන එක, මේගොල්ලන්ම ගිහිල්ලා එයාපෝට් එකේ පික් කරන එක, මේ අරක කරන එක, මේක කරන එක ඒව වටින්නේ නැහැ.
දේව මෙහෙට වඩා තමන්ගේ වාහනේ සර්විස් කරන එක වටින්නේ නැහැ. දේව මෙහෙට වඩා තමන්ගේ දරුවගේ ටියුෂන් එක වටින්නේ නැහැ. දේව මෙහෙට වඩා කිසිම දෙයක් වටින්නේ නැහැ. එදාට දේව මෙහෙ තියෙන දාට. හැබැයි තමුන් දේව මෙහෙට හරියට යන්නේ නැත්නම් සතිපතා. තමුන් දෙවියන් වහන්සේත් එක්ක අප්සෙට් එකේ ඉන්නේ කියන එක දැනගන්න. එන දැන් මම කියලා දෙන්න හදන්නේ ඕගොල්ලන්ට හොයාගන්න දෙවියන් වහන්සේත් එක්ක ඕගොල්ලෝ හොඳින් ඉන්නවද නැද්ද කියන එක. යාඥාව, බයිබල් කියවීම, ස්වභාවය යෑම හරි විදියට තියෙන්න ඕනේ. තව දෙකක් තියෙනවා. ඒකෙන් මම ඉවර කරන්නම්. දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා බයිබලේ. ඒවා එකිනෙක මම කියලා දෙන්න බෑ. දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන දේවල් අපි ඉෂ්ට කරන්නේ නැත්තේ, දෙන්නේ නැත්තේ අපි උන්වහන්සේට ප්‍රේම කරන්නේ නැති නිසා. ඕකේ, එක උදාහරණයක් දෙන්න. ලොකු ප්‍රශ්න වේ 10 කොටස සම්මාදම්. අද ලෝභ සමාජයක් බිහි වෙමින් පවතිනවා ක්‍රිස්තියානිය තුල. ඒ අයගේ කන් පිනවන හැටියට සමහර දේවදාසීන් දේශනාත් කරනවා. දැන් 10 කොටස සම්මාදම දෙන්නේ මේ වගේ දේවල්. දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන දේවල් අපි කරන්නේ වෙන මොනවත් නෙමෙයි, උන්වහන්සේට අපි ආදරය කරන නිසා. අවසාන එක, අපෙන් උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නැති දේවල් අපි කරනවා. අපේ කෝපය ප්‍රකාශ කරන එක මම කියන්නේ මේ. පළවෙනි එක මොනවද? යාඥා කරන්නේ. දෙවෙනි එක මොනවද? බයිබලයේ කියවන්නේ. තුන්වෙනි එක මොනවද? සභාවට යන්නේ නැහැ. හරි. හතරවෙනි එක මොකද්ද? අපෙන් බලාපොරොත්තු වෙන දේවල් අපි දෙන්නේ නැති එක. පස්වෙනි එක, අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැති සමහර දේවල් අපි කරන එක. අපි සමහරවිට අපි දේවල් කියනවා සමහර අයට. ඔයාගෙන් මේක මං බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයා මෙහෙම කියපු එක මට අප්සෙට්. එහෙම කියනවනේ අපි. ඒ වගේ සමහරවිට අපෙන් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නැති පාස්ටර් කෙනෙක් හැටියට මෙයා මෙහෙම කරන්න බෑ. බයිබල් ස්ටුඩන්ට් කෙනෙක් හැටියට, දේව දාසයෙකුගේ භාර්යාව හැටියට, දරුවෙක් හැටියට කරන්න බෑ කියලා කියන සමහර දේවල් අපි කරනවා. ඒ නිසා අද දෙවියන් වහන්සේ අපිට කියන්නේ මොනවද දන්නවද? අපි ගවේෂණය කරලා අපි හොදිසි කරලා බලමු දෙවියන් වහන්සේත් එක්ක අපි අප්සෙට් එකේ ඉන්නවද කියලා. එහෙම ඉන්නවා නම් අපි අද පසුතැවිලා දෙවියන් වහන්සේට කියමු, ස්වාමීනි සමාවෙන්න, ඔබ වහන්සේ මාව මවලා තියෙන්නේ. ඔබ වහන්සේගේ අනුග්‍රහය නිසායි මම ජීවත් වෙන්නේ. ඔබ වහන්සේත් එක්ක තරහා යන්න තරම් මම සුදුස්සෙක් නෙවෙයි. හිතෝපදේශ 19:3 මිනිසෙකුගේ මෝඩකම ඔහුගේ මාර්ගයේ පෙරලයි. එවිට ඔහුගේ සිත ස්වාමීන් වහන්සේට විරුද්ධව කිපෙයි. ඒ නිසා මෝඩකමෙන් හැසිරෙන එක නවත්තලා, දෙවියන් වහන්සේ කෙරෙහි තරහා යන එක නවත්තලා අපි ප්‍රවේශයෙන් ජීවත් වෙමු. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක්වා. ගෙයින් එන්න තවත් පාඩමකින් ඔබව මම හම්බ වෙන්නම්.